नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलासा वेरमणि सिक्खापदं समादयामि मिथ्यासेवा वेरमणि सिक्खापदं समादयामि ඉන්ගතුනි ලෝකෝත්තර සිත් පිළිබඳව සඳහන් කොට අනතුරුව අභිධර්මාර්ථ සංග්‍රහයේ එන ගාථා පන්තියක් තිබුණා. අපි ඒවා විස්තර කළා. ඒ අන්තිමට ආකාරණයක් තමයි ඉත්ත මේ කූණ නෞති පභේදං පන මානසං ඒක වීස සතං වාත විභජಂತಿ විචක්ඛනා කියන ඒ ගාථාව. මෙසේ 89ක් වන්නා වූ සිත් නුවණැත්තෝ නැත්නම් විචක්ෂණයෝ පඬිතයෝ 121ක් කොටද දක්වත් කියන එක. විභාග කොට නැත්නම් වෙන් කොට ප්‍රභේද කොට දක්වත් කියන. විභජಂತಿ විචක්ඛනා කතමේ කූණ නෞති විධං චිත්තං ඒක වීස සතං හෝති විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං ဒုတိ ය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං පීති සුඛ ඒකග්ගතා සහිතං තතිය ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං සුඛ ඒකග්ගතා සහිතං චතුත්ථ ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං උපේක්ඛේකග්ගතා සහිතං පංචම ඥාන සෝතාපට්ටි මග්ග චිත්තං චේති ආදි වශයෙන් ඒ එක එක මාර්ගසිතක් හා ඵලසිතක් ධ්‍යාන භේදයෙන් ගුණ කරලා ධ්‍යාන පහට සෝතාපට්ටි මග්ග සිත්ම පහක් ඒ විදිහට මේ මාර්ගසිත ඒ අනුව 20කුත් ඵලසිත 20කුත් දක්වා ලෝකෝත්තර සිත ධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත 40ක් කොට ලෞකික සිත 81ට එකතු කළාම තමා 121ක් ගන්නෙ. අන්න ඒ විදිහටයි අර ඉත්තමේ කූණ නෞති පභේදං පන මානසං ඒක වීස සතං වාත විභජಂತಿ විචක්ඛනා කියන ඒ ගාථාවෙන් දැක් වූ පරිදි සිත් 89 121ක් වන්නේ. ඒ ලෝකෝත්තර සිත් 8 වෙනුවට ලෝකෝත්තර සිත් 40ක් ගත්තම ලෞකික සිත් 81ට එකතු කළ විට ලැබෙනවා 121ක් සිත්. ඉතින් ඒ කෙසේද කියා අසා තමා ඒ ධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් පිළිබඳව දක්වන්නේ ඒ අභිධර්මාර්ථ සංග්‍රහය. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨම ඥාන සෝතාපට්ටි මග්ග චිත්ත.  ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මාර්ග සිත.
ඊළඟට විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං ဒုတိ ය ඥාන සෝතාපට්ටි මග්ගචිත්ත. විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීය ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත. පීති සුඛ ඒකාග්‍රතා සහිතං තතිය ඥාන සෝතාපට්ටි මග්ගචිත්ත. ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත. සුඛ ඒකාග්‍රතා සහිතං චතුත්ථ ඥාන සෝතාපට්ටි මග්ගචිත්ත. සුඛය ඒකාග්‍රතාව මේ දෙකෙන් සහිත මේ දෙක සහිත ඒ තමයි චතුර්ථ ධ්‍යානයේ චතුර්ථ ධ්‍යාන සෝතාපට්ටි මාර්ගසිත. අන්තිමට දක්වනවා උපේක්ෂා ඒකාග්‍රතා සහිත පංචම ඥාන සෝතාපට්ටි මාර්ගසිත. ඒ සෝතාපට්ටි මාර්ගසිත පිළිබඳව ධ්‍යාන භේදයෙන් පහක් දැක් වූ පරිදි හැම මාර්ගසිතක් පිළිබඳවම ඒ ක්‍රමය අනුගමනය කරන්නට ඕන. ප්‍රථම ධ්‍යාන සකදාගාමි මාර්ගසිත, ဒုတိ ය ධ්‍යාන සකදාගාමි මාර්ගසිත ඔය ආදි වශයෙන්. එහෙම ගත්තම මාර්ගසිත 20ක් ලැබෙනවා. ධ්‍යාන පහෙන් වැඩි කල කල්හි මාර්ගසිත 20ක් ලැබෙනවා. ඊළඟට ඵලසිත එසේම විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨම ඥාන සෝතාපට්ටි ඵලචිත්තං. විචාර පීති සුඛ ඒකග්ගතා සහිතං ဒုတိ ය ඥාන සෝතාපට්ටි ඵලචිත්තං. පීති සුඛ ඒකග්ගතා සහිතං තතිය ඥාන සෝතාපට්ටි ඵලචිත්තං. සුඛ ඒකග්ගතා සහිතං චතුත්ථ ඥාන සෝතාපට්ටි ඵලචිත්තං. උපේක්ඛා ඒකග්ගතා සහිතං පංචම ඥාන සෝතාපට්ටි ඵලචිත්තං. මේ විදිහට ඵලසිද්ධ දක්වනවා ප්‍රථම ධ්‍යානාදීන්ගේ වශයෙන් ඒ සංප්‍රයුක්ත ඵලසිත 40. මේ 20ක්. එහෙම 20ක් දැක්වුවාම මේ 20යි මාර්ගසිත 20යි කියන මේ දෙක එකතුව තමයි ඒ ලෝකෝත්තර සිත් 40ක් ගන්න. අන්න ඒ ප්‍රභේදයයි අද අපට ඉගෙන ගන්නට තියෙන්නේ. දැනගන්න. දැන් සෝතාපට්ටි මග්ගචිත්ත කියන එක කුමක්දයි කියා අප තරමකින් තේරුම්ගෙන තිබෙනවා. ශ්‍රුතමය වශයෙන් අපි දැනගෙන තිබෙනවා. එය සෝතාපට්ටි මාර්ගසිත පිළිබඳ අවබෝධයක් ලබන්නට නම් සෝවාන් මාර්ගසිතම උපදවා ගන්නට ඕන. මේ ධ්‍යාන සංප්‍රයුක්ත සෝතාපට්ටි මාර්ගසිත ආදි වශයෙන් මේ මාර්ගසිත ඵලසිත දක්වා තිබෙන්නේ ඇයි කියන එකයි අප මේදී දැනගත යුතු තිබෙන්නේ. දැන් ධ්‍යානයයි කියන එක පිළිබඳව අප ඉගෙනගෙන තිබෙනවා. ධ්‍යානයයි කියවේ ආරම්මන උපනිච්ඡානය, ලක්ෂණ උපනිච්ඡානය කියන මේ දෙකම මේ කරුණු දෙකම අදාළ කොට දක්වනවා ධ්‍යානය කියන එක. අරමුණ වෙත එළඹ බැලීම කියන තේරුමක් එහි එන්නේ. අපි ධ්‍යානය පිළිබඳව ඉගෙන ගන්නා විට ධ්‍යානය අනුවෙන් ගත්තේ ඒ ධ්‍යානාංගයන්ගේ සමුදාය. ඒ වූ පරිදි දියුණු කර ගන්නා ලද විතක්ක ਵਿਚාර ආදී ධර්මයන් එකට එකසිතක ලැබෙන අවස්ථාවලදී තමයි ඒවාට ධ්‍යාන කියන නම ලැබෙන්නේ. අනේ ධ්‍යානයෙන් යුක්ත වූ සිත් වලටයි ධ්‍යාන සිත්යයි කියලා කියන්නේ. ධ්‍යාන සංප්‍රයුක්ත බව නිසා ධ්‍යාන සිත්. දැන් මේ ලෝකෝත්තර සිත් පිළිබඳව කතා කරන විට ඒ ධ්‍යාන සංප්‍රයුක්ත භාවයකුත් තියෙනවා. ඒ මොකද කියලා දැනගන්නට. දැන් මාර්ගඵල කියන මේ ධර්ම උපදවා ගන්නා අය දෙකොටසක් කොට දැක්විය හැකි යන ක්‍රමය අනුව. ඒ අනුගමනය කරන ක්‍රමය අනුව. ඒ නිසා තමයි අපි ධර්මයේ ඉගෙනවෙනවා සමථ යානිකයෝය විපස්සනා යානිකයෝය කියලා ඒ භාවනා කර්මයන්හි යෙදෙන අය දෙකොටසක් කොට දක්වනවා. ඒ සමථ යානිකයන් ශාසනයෙහි එන ඒ සමථ යානිකයන් සමථ භාවනාව
පුරුදු කරලා එමගින් ධ්‍යාන උපදවලා ඊට අනුතුරුව මාර්ගඵල උපදවා ගැනීම පිළිබඳව විදර්ශනා භාවනාවෙහි යෙදෙන. ඒ අය වන්නේ සමථ යානිකයන් හැටියට. තවත් කොටසක් සිටිනවා ඒ අය ඒ සමත භාවනාවකින් උපදවා ගන්නා ධ්‍යාන ලබා ගන්නේ නැතුව විපස්සනා භාවනාවම වඩනවා. ආරම්භ කරන්නේම විපස්සනාවෙන්. එහෙම විදර්ශනා වඩා මාර්ගඵල උපදවන්නු සිටිනවා. ඒ ඇයිද කියනවා විපස්සනා යානිකයෙක්. ඒ සමථ යානිකයෙක් වේවා විපස්සනා යානිකයෙක් වේවා මාර්ගඵල උපදවා ගැනීම සඳහා කරන භාවනාව ධ්‍යාන සඳහා කරන භාවනාවට වඩා වෙනස්. ධ්‍යාන උපදවා ගැනීම සඳහා කරන භාවනාවේදී ඒ කර්මස්ථාන වශයෙන් ගනු ලබන යම් එක අරමුණක් තිබෙනවා. එක දෙයක්. එහිම නැවත නැවත සිත වඩලා සිත දියුණු කරලායි ඒ ධ්‍යානයට පැමිණෙන්නේ. ධ්‍යානය තම సంతානෙහි උපදවා ගන්නවා. විදර්ශනා යානිකයෝ කියන අය ඒ ක්‍රමයානුගමනය කරමින් එක අරමුණක පමණක් සිත රඳවාගෙන එයින් සිතේ නීවරණ යටපත් කොට දියුණු කරලා ඒ විදර්ශනා වැඩිවීමක් නැත්නම් විදර්ශනා ඥානයන් උපදවා ගැනීමක් කරන්නට බෑ. ඒ නිසා ඔව්හු විදර්ශනා වශයෙන් විදර්ශනා කළ යුත්තේ යමක් නම් අන්න ඒ ධර්ම සියල්ලම තමන්ගේ භාවනා කර්මෙහි අරමුණ වශයෙන් ගෙන භාවනාව කරන්න. ඒක මේ විදර්ශනා වඩන පින්වතුන් කවුරු දන්න කරුණක්. ඒ සමථ යානිකයෙක් වේවා විදර්ශනා යානිකයෙක් වේවා කවරෙක් හෝ විදර්ශනා භාවනාවෙන් කෙරෙන ඒ ඥාන රූප නාම රූප පරිච්ඡේද ආදි වශයෙන් වෙන ඒ ඥානයන් උපදවාගෙන මිසක මාර්ගඵලාධිගමනයක් කරන්නට බෑ. සමථ යානිකයෙක් වේවා ඒ සමතේ බලයෙන්ම Tamanට මාර්ගඵල උපදවා ගන්නට බෑ. එතනේද විදර්ශනා කළ යුතුයි. ඒ නිසා ඒ සමථ යානිකයන්ගේ වශයෙන් තමා මේ ධ්‍යාන ලෝකෝත්තර සිත් එහෙම නැත්නම් ධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් පිළිබඳව තේරුම් ගත යුතු තිබේ. එහෙත් සැලකිය යුතු කරුණක් තමයි මෙහිදී ධ්‍යානය කියා නම් කරන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිතං පඨම ඥාන සෝතාපට්ටි මග්ගචිත්තං කියන තැන එන ඒ ධ්‍යානය අර රූපාරූප ධ්‍යානයක් නොවේයි. ඒක ලෝකෝත්තර ධ්‍යානයක් කියන. ඒක අමතක කළ යුතු නෑ. ඒක රූපාරූප ධ්‍යානයක් නෙවෙයි. ඒක දැන් අරූපය කොහොමදත් එතන එන්නේ නෑ. ඒ නම් වශයෙන් ධ්‍යානය නම් කරලා තිබෙන හැටියට ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය කියලා එන්නේ. එහිම ඒ ධ්‍යාන වශයෙන් සඳහන් කළා. ඒ ධ්‍යානය ලෝකෝත්තර සිතෙහි ලැබෙන ධ්‍යානය ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය කියන මේවා ඒ ලෝකෝත්තර ධ්‍යාන මිස රූප ධ්‍යාන, රූපාවචර ධ්‍යාන නොවන බව තේරුම් ගන්නට. ඒ ධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිතේ අරමුණ නිවන මිසක අර සමථ යානිකයෙකු වශයෙන් Taman වැඩි ඒ සමත භාවනාවේදී අරමුණ වශයෙන් ගත්ත ධ්‍යානෙහි අරමුණ වූ ඒ කසිනාදී අරමුණක් නොවේ. ඒ නිසා තේරුම් ගන්නට ඕනේ මේ ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය ආදී වශයෙන් මේවා නම් කර තිබුණට ඒ සංප්‍රයුක්ත බව දැක්වීමට එතන ලැබෙන ධ්‍යානය ලෝකෝත්තර ධ්‍යානය. ලෝකුත්තරං ඥානං භාවේති කියලාමයි ධම්මසංගණෙහි එන්නේ. ලෝකුත්තර ඥානං භාවේති. ලෝකෝත්තර ධ්‍යාන. ඒක රූපාරූප ධ්‍යානයක් නෙවෙයි. ඒ රූපාරූප ධ්‍යාන උපදවා ගැනීම සඳහා ඒවාට වෙන් වූ අරමුණු තිබෙනවා. කසිනාදී ඒ අරමුණු තිබෙනවා. මේ එහෙම එකක් නෙවෙයි. මෙය විදර්ශනාවේ අරමුණ වන පංච උපාදානස්කන්ධය නැත්නම් ලෞකික ධර්ම. ඒ ලෞකික ධර්ම ඒවමයි නාම රූපේ කියන්නේ.
අනේ නාම රූප ධර්ම විදර්ශනාවට නංවා විදර්ශනා කොට ඒවාෙහි අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේ ත්‍රිලක්ෂණයන් Tamange විදර්ශනා නුවණින් දැනගෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙයින් විනිර්මුක්ත ඒකාන්ත සැපේවන අජාත අභූත අකත අසංඛත ආදී වශයෙන් දක්වනු ලබන ඒ නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කරමින් උපදනා වූ සිත් කොටසක් තමයි ඒ ලෝකෝත්තර සිත්. ඒ ධ්‍යාන සිතට බෑ ඒ ලෝකෝත්තර ධර්මයක් අරමුණු කරා. ධ්‍යාන සිතින් මේක කරන්නේ නැහැ. ඒකේ ධ්‍යාන සිතින් කිව්වේ රූපාවචර ධ්‍යාන හෝ අරූපාවචර ධ්‍යාන. ඒවට නියමිත අරමුණක් තිබෙනවා. මේ ලෝකෝත්තර සිත් වලට වෙන දෙයක් අරමුණු කරන්නට. ලෝකෝත්තර සිත් වල අරමුණ වන්නේ නිවනමයි. නිර්වාණය අරමුණු කරමින් ලෝකෝත්තර සිත උපදී. ඒ නිසා මේ දක්වන ලද විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානයේ කියන ඒ ධාන සංප්‍රයුක්ත වූ සෝවාන් මාර්ග සිත නිර්වාණය අරමුණු කරමින් උපදින්නේ. ඒ සමේ ධානයේද ලෝකෝත්තර ධානය. ඊළඟට දැනගන්නට ඕන කොහොමද මේ ඒ අර ධාන සංප්‍රයුක්ත වීම පිළිබඳව මෙහිදී කියවෙන්නේ ඇයි කියන්නේ මේ කරුණත් දැනගන්න. මම කලින් කිව්වනේ සමත යානිකයෝය විපස්සනා යානිකයෝය කියලා දෙකොටසක්. අනේ සමත යානිකයා ප්‍රථම ධානය උපදවාගත් කෙනෙක් විය හැකි, ද්විතිය ධානය උපදවාගත් කෙනෙක් විය හැකි, තෘතිය ධානය, චතුර්ථ ධානය, ඒ පංචම ධානයන් උපදවාගත් කෙනෙක් වන්නට පුළුවන්. එහෙම උපදවාගත් ධානය ඇති තැනත්තා ඊළඟට විදර්ශනා කිරීම සඳහා තමන් උපදවාගත් ඒ ධානයන් අතුරින් යම්කිසි ධානයකට සමවැද එයින් නැගිටිනවා. මේ පින්නතුන් දන්නවනේ ධානයෙන් නැගිටිනවයි කියන්නේ මොකක්ද කියලා. ධානයට සමවදිනවයි කියන කාරණයක් දන්නවා. ධානයට සමවදිනවයි කියන්නේ ඒ ධාන සිත උපදවාගෙන ඒ සිතින් යුක්තව සිටින බවයි ධානයට සමවැදීමයි කියන්නේ. ඒක තමයි මේ ධානය පුරුදු කරපු තරමට ඒ ධානයට සමවැද සිටීම යම් තරම් තමන් පුරුදු කරලා තිබෙනවා නම් දිගු කාලයක් තුල ඒ කියන්නේ පැය ගණනක් හෝ ඊට සමවැද සිටින්නට එහෙම ඒ ධාන සිතින් යුතුවම ඒ කාලය ගත කරන්නට පුළුවන්. ඒ කාලය මුළුල්ලෙහිම ඒ තැනත්තාට උපදනා වූ සිත වන්නේ තමා ඒ සමවැදුණු ධාන සිත. නැවත නැවත උපදිනවා. ධාන සිතින්ම සිටිනවා. එයින් අදහස් කරන්නේ ඒක සිතක් ඇති වුණාම ඒක දිගටම තියෙනවායි කියලා. ඒ සිත නැවත නැවත උපදිනවා. ධාන සිත. එහෙම අවස්ථාවක් පිළිබඳව තමයි අප කියන්නේ ධානයට සමවැද සිටියයි කියලා. අනේ ඊළඟට ධානයෙන් නැගිට්ටයි කියන්නේ. ඒ ධානයෙන් නැගිට්ටයි කියන්නේ ධාන සිත ඉවත් කරන බව. يعني එතෙක් තමා සමවැදි සිටි ධාන සිත නවත්වන. ඊළඟට අර වෙනත් අවස්ථාවලදී උපදින්නාක් මෙන් සිත් උපදින්නට පටන් ගන්නවා. එහෙම අවස්ථාවකුයි ධානයෙන් නැගිටීමේ. ඉතින් ධානයෙන් නැගිටීම වශයෙන් පළවෙනි උපදනා සිත තමයි තමාගේ ප්‍රකෘති සිත වන භවාංග සිත. අනේ එහෙම ධානයෙන් නැගිටලා. එතකොට තේරුමක් තියෙනවා. ධානයේ නැගිටිනවා කියන්නේ ධානයේ අරමුණක් තිබෙනවා. ඒ අරමුණගෙන පැවති ධාන සිත ඉපදීම නවත්තන. හරියට අපි භාවනාවකදී සිටිනවා. ඒ භාවනාව නවත්තනවා වගේ. එහෙම ධානයෙන් නැගිට. හැබැයි එහෙම ධානයේ උපදවාගෙන සිට ඒ ධානයෙන් නැගිටි අවස්ථාවේදී අර ධානයේදී පැවති සමාධිමත් බව තිබෙනවා සිටේ. ඒ අතර ධානයෙන් නැගිටිනු හැටියේම උපදින්නේ භවාංග සිත. ඊළඟට වෙනත් දෙයක් අරමුණු කරමින් සිත් උපදින්නට පටන් ගත්තමයි නැවතත් චිත්ත වීති ලැබෙන්නේ. අර සමාධිමත් බවක් ඒ අවස්ථාවේදී තිබෙනවා. වෙන වෙනත් අරමුණුගෙන පැන පැන යන සිතක් ඇති වන්නේ නැති බැවින් සමාධිමත් අනේ ධ්‍යාන සමාධියෙන් නැගිට ඒ ධ්‍යානය උපදවාගෙන එයින් නැගිට ඊළඟට තමා මේ සමාධිමත් වූ සිත
එතකොට මේ සිත දැන් කාමාවචර සිත. ඉස්සෙල්ලා තිබුණේ රූපාවචර හෝ අරූප ධානය ගැන නෙවෙයි අපි කතා කරන්නේ රූපාවචර ධානය කියන්නේ. ඒ ධාන සිතක් තිබුණේ. දැන් මේ ධානයෙන් නැගිට සිත භවාංගයට වැටි අනතුරුව තමා අර සමාධිමත් සිතින් යුතුව. එතකොට සමාධිමත් සිතී කියේ ධාන සිත නෙවෙයි. ධානයට పూర్වයේ හටගත්ත අර උපචාර සමාධි තිබුණේ. ඒ උපචාර සමාධිය වැනි බලවත් සමාධියකින් යුක්ත වූ තමන්ගේ කාමාවචර සිත යොමු කරනවා විදර්ශනාවට. ඒ විදර්ශනාවට යොමු කිරීමේදී ධානලාභීන් කරන්නේ තමා උපදවාගත්ත ඒ ධානී වූ ධානාංග සහ අනිකුත් චෛතසික චිත්ත චෛතසික ධර්ම විදර්ශනාවට නැංවීම. දැන් අපි කාරණයක් හැටියට ගන්නවා නම් ඒ තැනත්තා සමවැද සිටියේ ප්‍රථම ධානයට නම් ප්‍රථම ධානය අංග පහකින් යුක්තයි. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ අංග පහ. තව ඒ ධාන සිතෙහි තිබෙනවා චෛතසික. වෙනත් චෛතසික තිබෙනවානේ. තව චෛතසික 30ක් පමණ තිබෙනවා ඒ සිතෙහි. දැන් ඒ චෛතසිකයන් වලින් වේදනාව එකයි. දැන් සුඛ කියන තැන එන්නේ ඒ වේදනාව තමයි. තව සංඥා ආදී චෛතසිකක් තිබෙනවා. පස්ස, සංඥා, චේතනා ආදී තව චෛතසික තිබෙනවා. ඒ තමන්ට ඒ චෛතසිකයන් අතුරෙන් යම් යම් චෛතසික හෝ එහෙම නැත්නම් ඒ සියල්ලම හෝ විතර්කාදී ධානාංග හෝ මේ විදර්ශනාවට නංවන. විදර්ශනාවට නැංවීම කියන්නේ ඒවා පිළිබඳ ඒවායේ විදර්ශනා කරන්නා බලන දේවල් තිබෙනවා. විදර්ශනා අරමුණෙන් නැත්නම් විදර්ශනා කරනු ලබන්නේ යම් අරමුණක් නා ඒ අරමුණු නාම රූප කියන මේ දෙකටයි වැටෙන්නේ. නාම රූපේ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයට වැටෙන්නේ. ඒවාම තමයි මේ ලෞකික ධර්මයේ කියලා කියන්නේ. අන්න ඒ ධර්මවල ඒ එක එක ධර්මයක තිබෙනවා එයට අයත් විශේෂ ලක්ෂණයක්. යම් කිසි ධර්මයකට. දැන් පඨවි ධාතුවේ ලක්ෂණයක්. පඨවි ධාතුවේ ලක්ෂණය තමයි තද ගතිය නැත්නම් මොළොක් ගතිය කියලා කියන්නේ. තත්ත්ව ලක්ෂණා පඨවි ධාතු කියලා. කක්ඛලත් ලක්ෂණා පඨවි ධාතු කියලා. එහි විශේෂ ලක්ෂණ. ඒවා ඒ සාමාන්‍ය ලක්ෂණයක් කියනවා. පඨවි ධාතුවේ ආපෝ ධාතුව නෙවෙයි. ආපෝ ධාතුවේ තිබෙනවා ඊට අයත් විශේෂ ලක්ෂණයක්. ඒ තමයි ආබන්ධන ලක්ෂණ ආපෝ ධාතු කියන්නේ. බැඳ ගන්නා ස්වභාවය. ආබන්ධන ලක්ෂණ ආපෝ ධාතු. උන්නත් ලක්ෂණ තේජෝ ධාතු. උෂ්ණය නැත්නම් සීතලය කියන මේ ස්වභාවය තමයි තේජෝ ධාතු. විත්තම්බන ලක්ෂණ වායෝ ධාතු. හුම්බවන ගතිය, රුකුල් දෙන ගතිය කියන මේ ස්වභාවය තමයි වායෝ ධාතු. අනේ විදිහට එක එක ධර්මයක් පිළිබඳ ධාතුවක් පිළිබඳ ඒට අයත් විශේෂ ලක්ෂණයක්. ඒ ලක්ෂණය නිසා තමයි එය අන්‍ය ධාතුන්ගෙන් වෙන්කොට ගත හැකි වන්නේ. සිතින් ගන්නට පුළුවන් මේ ධාතුව පිළිබඳව ඒ ධාතුව වෙන්කොට දැකිය හැකි වන්නේ එහි තිබෙන විශේෂ ලක්ෂණය නිසා. අනේ එහෙම ඒ ධර්මයන්ගේ තිබෙන විශේෂ ලක්ෂණත් ඊළඟට ඒ සියලුම ධර්මයන්ට තිබෙන නාම රූප කියා ගන්නා ඒ ලෞකික ධර්ම සියල්ලට පොදු ලක්ෂණ තුනක් තිබෙනවා. ඒවා තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන්නේ. මෙන්න මේ ලක්ෂණ දැකීම බැලීම තමයි විදර්ශනාවට අයත් වන්නේ. අනේ විදර්ශනාවට නංවනවා ඔය විතක්ක ਵਿਚාරාදී ඒ ධානාංග ධර්ම ධාන ලබා තිබෙන කෙනෙක් ධානයෙන් නැගිටලා විදර්ශනා කරනවා නම් තමා ඒ ධානය පාදක කරගෙන විදර්ශනාව වඩන්නට පටන්ගෙන ධානයෙහි වූ ධානාංග සහ අනිකුත් චෛතසික ධර්ම අනිත්‍ය ආදී වශයෙන් වැටෙන තුරු ඒවා බලන. ඒ ධර්ම බලන
තැනත්තා ඒව නාම ධර්ම. ඒ නාම ධර්මයන්ගේ අනුසාරයෙන් රූප ධර්මත් පිළිබඳ විදර්ශනාව කරනවා. ඒ රූප ධර්ම කියන්නේ ඒ නාම ධර්ම පවත්නේ රූපය ඇසුරු කොට. ඒ තැනත්තා බලනවා, සොයනවා, සලකනවා මේ නාම ධර්ම සිත සහිත වූ ඒ නාම ධර්ම කුමක් ඇසුරු කොට පැවතුනේද, පවතීද? එහෙම බලන විට ඔහුට වැටහෙනවා මෙය අනෙකක් ඇසුරු කොට නෙවෙයි, වස්තු රූපයයි නැත්නම් හදේ වස්තුවයි කියන ඒ සිත් හට ගන්නා ස්ථානීය වශයෙන් දැක්වෙන ඒ රූපය නිස්ක්‍රය කරගෙනයි ඇතිවන්නේ. ඒ රූපය කුමක් ඇසුරු කොට නැත්නම් ඒ රූපය කුමක් මිශ්‍රය කරගෙන පවතිනවාද කියා බලන විට එවිට පේනවා ඒවා ඒ රූපයද වස්තු රූපයද පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ජීවිත කියන මේ රූප සමූහයක් සමග එකට බැඳී හට ගන්නා වූ ස්වභාවයක් කියන බව දකින්න. මෙන්න මෙහෙම මේ නාමත් රූපත් දෙක වෙන් කරගෙන ඒ අනුසාරයෙන් ඒ Taman පිළිබඳ මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ ඒ නාම ධර්ම හා රූප ධර්ම වෙන් කර ගැනීම කරනවා ඒ විදර්ශනා කිරීම සඳහා. ඊළඟට තවදුරටත් දියුණු වෙලා තමා ඒ මේ නාම රූප පරිච්ඡේදය, ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය ආදී ඉතින් ඥාන විශේෂයන් උපදවාගෙන ගොස් මාර්ගඵලාධිගමය කරනවා. අනේ එහෙම මාර්ගඵලාධිගමය කරන අවස්ථාවේදී තමන්ට තමා ඒ විදර්ශනා කිරීම සඳහා පාදක කරගනු ලැබුවේ යම් ධ්‍යානයක් නම් ඒ ධ්‍යානයට සමාන ධ්‍යානාංගයන්ගෙන් යුක්ත ලෝකෝත්තර සිතක් ලැබෙනවා. දැන් අපේ නිදර්ශනයට ගත්තේ ප්‍රථම ධ්‍යානයේ බැරි ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත වූ ලෝකෝත්තර සිත ලැබෙනවා, මාර්ග සිත ලැබෙනවා. එවිට ඒකට කියනවා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධ්‍යාන සෝතාපට්ටි මග්ගචිත්ත. ඒ පාදක ධ්‍යානයේ වශයෙන් මාර්ගසිත ධ්‍යාන සංප්‍රයුක්ත වන බව දැක්වීමට එන විදර්ශන. පාදක ධ්‍යානයේ වශයෙන්. ඊළඟට දැන් එතන පාදක කරගත්තේම ඒ යමක් නම් එහෙම තමයි සම්මර්ෂණය කළේ. එහි වූ ධ්‍යානාංගමයි තමන්ගේ විදර්ශනාවට නැංගුවේ. තවත් කෙනෙක් යම්කිසි ධ්‍යානයක් පාදක කරගෙන වෙනත් ධ්‍යානයක ධ්‍යානාංගයන් සම්මර්ෂණය කරන. සම්මර්ෂණය කරනවායි කියන්නේ ඔය විදර්ශනා කිහිපයක්. එහෙම සම්මර්ෂණය කරන ලද ධ්‍යානයට අනුරූප වූ ධ්‍යානයෙන් යුක්ත. ඒ ධ්‍යානයෙන් යුක්ත කියන්නේ ඒ සම්මර්ෂණය කළේ ධ්‍යානය ලෞකික ධ්‍යානය. ඒ ලෞකික ධ්‍යානයේ අරමුණ කසිනාදී අරමුණ. නිර්වාණය නෙවෙයි කසිනාදී අරමුණ. ඒ ධ්‍යානයේ වූ ධ්‍යානාංග ආදී ඒ ධර්ම සම්මර්ෂණය කොට ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් බලා විදර්ශනා නුවණ දියුණු කරගෙන එහි එය සමෘද්ධිමත් වූ කල්හි තමන්ගේ භාවනාව මුදුන් පැමිණි කල්හි ලැබෙන ප්‍රතිඵල වශයෙන් ලැබෙන ඒ මාර්ගය අරමුණු කරන්නේ අර ධ්‍යානයේ අරමුණ නෙවෙයි. ඒ අරමුණු කරන්නේ නිවන. නිවන අපේ විදර්ශනා කලේ සංස්කාරද. මාර්ගසිතේ අරමුණ වන්නේ නිර්වාණය. ඒ නිසා ඒ ධ්‍යාන සංප්‍රයුක්ත බව තිබුණාට ඒයින් අදහස් කරන්නේ නැහැ. අර ලෞකික ධ්‍යානයක් නෙන් ඒක ලෞකික ධ්‍යානයක්. නිර්වාණය අරමුණු කරමින්ම උපදනා වූ ධ්‍යානයක්. ඒ ධ්‍යානයෙන් යුක්ත වූ සිත තමයි ධ්‍යාන සංප්‍රයුක්ත මේ මාර්ගසිත තමයි ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගසිතක් කියන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට කෙනෙක් පාදක කරගත්ත ධ්‍යානයේ නෙවෙයි සම්මර්ෂණය කරන ලද ධ්‍යානයට අනුරූප වූ ධ්‍යානාංගයන්ගෙන් යුක්ත මාර්ගසිත උපදවා ගන්නවා නම්
එවිට කියනවා සම්මසිත ඥානයාගේ වශයෙන් ලැබුණු මාර්ගසිතේ කියලා. සම්මසිත ඥානයාගේ වශයෙන්. තව එකක් තිබෙනවා පුද්ගල ඥාසය කියලා එකක්. පුද්ගල ඥාසය කියන්නේ පුද්ගලයාගේ කැමැත්ත, අදහස. ඒ පුද්ගලයා මේ මාර්ගය ඵලය උපදවා ගන්නට සැරසෙන ලැස්ති වන බලාපොරොත්තු වන තැනැත්තා මේ ධ්‍යාන සියල්ලම ලබාගෙන තිබෙතත් ඒ තැනැත්තා කැමති නම් යම් ධ්‍යානයකින් යුක්ත වූ මාර්ගඵල සිත් ලබා ගන්නට අනේ ධ්‍යානයෙන් යුක්ත වූ මාර්ගඵල සිත් ඒ තැනැත්තාට ලබාගත හැකියි. ඒ පුද්ගල ධ්‍යාසයේ වශයෙන් ලැබෙන මාර්ගඵල සිත් අපි කියමු මෙහෙම ඒ තැනත්තා ප්‍රථම ධ්‍යානාදී ඒ ධ්‍යාන පහම උපදවාගෙන තිබෙනවා. ඒ සම්මර්ෂණය කරනවා යම් කිසි ධ්‍යානයක්. නමුත් තමාගේ අදහස බලාපොරොත්තුව ඊට වෙනස් ධ්‍යානයක තිබෙන ධ්‍යානාංග හා සමාන ධ්‍යානයකින් යුක්ත වූ මාර්ගසිතක් ලැබීමට නම් ඒකත් සිදු වෙනවා. ඒක තමයි සම්මසිත ධ්‍යානයක් මේ පුද්ගල ධ්‍යාසයාගේ වශයෙන්. පුද්ගල ධ්‍යාසයේ වශයෙන් ලැබෙන ධ්‍යාන සම්ප්‍රයුක්ත මාර්ගසිත හා ඵලසිත. කොටින් තේරුම් ගන්නට ඕනේ ධ්‍යානසිත පිළිබඳව නැත්නම් ඒ ලෝකෝත්තර ධ්‍යානසිත ගැන තේරුම් ගන්නට ඕන තමා ධ්‍යාන ලාභියෙක් වන්නට ඕන මේ සිත් උපදවා ගන්න. යම් කෙනෙක් ධ්‍යාන ලාභිය ඒ කිව්වේ රූප ධ්‍යාන ලාභිය. අරූප ධ්‍යාන ලබා තිබුණත් ඒකේ කාරණයක් නැහැ. ඒ අරූප ධ්‍යාන වුවද ඇතුළත් කෙරෙන්නේ රූපාවචර පංචම ධ්‍යානයට. අපි ඒකත් ඉගෙන ගත්තනේ. ඒ තමා ධ්‍යාන ලාභිය. ඒ ධ්‍යාන ලාභියා ධ්‍යානයට සමවැදලා ඊළඟට තමන් ධ්‍යානෙ උපදවා ගත්තේ ධ්‍යානයේම නිෂ්ඨාව කර ගැනීම සඳහා නොවේ. අනතුරුව විදර්ශනා කොට මාර්ගඵල උපදවා ගැනීමට. දැන් මේ ශාසනයේ ධ්‍යාන පිළිබඳව උගන්වන්නේ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානවල විපාක වශයෙන් බබලව සැරිසැරීම කියන එහෙම හුන් කරගෙන නෙවෙයි. ඒ තැනත්ත ධ්‍යාන උපදවා ගත්තේ ඒ ධ්‍යානයෙන්ම සෑහීමකට පත්වීම සඳහා නොවේ. ඒ ධ්‍යානයෙන් උපදවාගත් සමාධිය පාදක කරගෙන මාර්ගඵලාධිගමනය කිරීම සඳහා. ඒ නිසා එතම තමා සමවැදු මේ තමා උපදවාගත් ධ්‍යානයකට සමවැදී එයින් ඇති කරගත් චිත්ත සමාධිය ඇතිව ඒ සමාධිමත් සිත විදර්ශනාවට යොමු කොට නාම රූප ධර්මයන් විදර්ශනා කරලා මාර්ගඵල උපදවා ගන්න. ඒ ධ්‍යානලාභියෙක් වේවා කවර කෙනෙක් වේවා විදර්ශනා නොකොට මාර්ගඵල උපදවන්නට බෑ. ඒ විදර්ශනාව කුමක් පිළිබඳවදයි කියා අප දන්නවා. විදර්ශනා කළ යුතුව තිබෙන්නේ මේ දුක්ඛ ධර්ම පිළිබඳ. දුකයි කියා බුදුරජාණන් වහන්සේ යම් ධර්ම සමූහයක් වදාරා තිබේ නම් ඒවාම තමා විදර්ශනාවට අරමුණ වන්නේ. නාම රූපී කිවේවන්නේ. ඒ දුක් වශයෙන් දැක් වූ දුක්ඛ සත්‍යයට ඇතුළත් කොට දැක් වූ පංච උපාදාන ස්කන්ධය මිස ලෝකෝත්තර ධර්ම කිසිවක් විදර්ශනාවට භාවනාවට ගන්නෙ නැහැ. දැන් ලෝකෝත්තර සිත් වශයෙන් තිබෙන මාර්ගසිත ඵලසිත භාවනාවේ අරමුණ වශයෙන් විදර්ශනාවේ අරමුණු වශයෙන් ගන්නෙ නැහැ. විදර්ශනා කරනුයේම ලෞකික ධර්ම. ඒ ලෞකික වූ නාම රූප ධර්ම. ඒවා තමා පංච උපාදාන ස්කන්ධ යනුවෙන් වදාරා තිබෙන්නේ. ඒවාමයි දුකයි කියන්නේ. ඒ දුක්ඛ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය පිළිබඳව තමා මේ දත යුතුව තිබෙන්නේ එහි අනිත්‍ය බව, එහි දුක් බව සහ අනාත්ම බව.
සාමාන්‍ය ලෝකයාට තිබෙන ලෝකයා දකින්නේ එහි ඇති අනිත්‍ය බවක් නෙවෙයි. උපන්දා සිට මේ යන තෙක්ම ඔහේ එක්කෙනෙක්ව වශයෙන් ඉන්නවා. කියායි දකින්නේ. ඒ අතරතුරදී සිදුවන්නා වූ චිත්තචෛතසික ධර්ම පිළිබඳවත් ඒ රූප ධර්ම පිළිබඳවත් තිබෙන අනිත්‍යය ඒ අයට දැනෙන්නේ නැහැ. එයා දකින්නේ නැහැ. ඒ පිළිබඳව Tamanගේ සිත යොමු කරලා නැහැ. නුවණ දෙහෙලා නැහැ. ඒ දෙක ගන්නට. ඒ වගේම ඒ අයට දැනෙන්නේ මේ ස්කන්ධ පංචකය නිසා ලබන ආස්වාදයේ පමණයි. ආස්වාදයේ කියන්නේ ස්කන්ධ පංචකය නිසා ලබන සුඛය හා සොම්නස. අපි කායික වශයෙන් සැපක් ලබන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මානසික වශයෙන් සැප ලබන අවස්ථාවක් තිබෙනවා. මෙන්න මේ සොම්නස හා සුඛය මේ ස්කන්ධ පංචකය නිසා ලබන ආස්වාදය. ඒ ආස්වාදයෙන් මෙහි තියෙන ආදීනව පැත්ත යට වී යන නොපෙනී යන. ඒ නිසා මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ අතිශයින්ම මුලාවකට පත්ව සිටිනවා. ඒ මුලාව තමයි මෝහය, එහෙම නැත්නම් අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව යම් තාක්කල් පවතීද ඒ තාක්කල් මේ ස්කන්ධ පංචකයෙන් මිදෙන්නට බෑ. එමක් නිසාද අවිද්‍යාව හේතු කොටගෙන ස්කන්ධ පංචකයේ පිළිබඳ ඇතිතතු නොදක්වන බැවින් ඒ ස්කන්ධ පංචකෙහි කෙනෙක් ඇලෙනවා. ඒට ආසා කරනවා. නැවත නැවත ඒ උපදවා ගන්න. උපදවා ගැනීමට උවමනා කරන දේ කරනවා. ඒ ස්කන්ධ පංචකයේ පිළිබඳ ඇතිතතු දැක්කොත් කෙනෙක් ස්කන්ධ පංචකයේ පිළිබඳ නොඇලීම වන ඒ නොඇලීම සඳහා වූ කලකිරීම ස්කන්ධ පංචකයේ ඇතිතතු තේරුම් ගත්තම එහි කලකිරීමක් ඇති වෙනවා. එහෙම කලකිරීමක් ඇති වුණොත් ඊළඟට ඒ කලකිරුණු ස්කන්ධ පංචකය මිදී ගන්නා ක්‍රමය අනුගමනය කිරීමට බලවත්සේ සිත යෙදෙනවා. අන්න එහෙම ස්කන්ධ පංචකය පිළිබඳවමයි මේ විදර්ශනාව කළ යුතු තිබෙනවා. කරන්න. එහෙම කොට ස්කන්ධ පංචකය පිළිබඳ කලින් තමා නුදුටු අනිත්‍ය, කලින් තමා නුදුටු දුක, කලින් මේ ස්කන්ධ පංචකය පිළිබඳව තමා නොදැක්ක අනාත්මය කියන මෙන්න මේවා දක්නට ලැබෙන්නේ යම් නුවණකට නම් ඒ නුවණ තමයි විදර්ශනා නුවණයි කියන්නේ. විදර්ශනා ඥානයි කියන්නේ. අනේ විදර්ශනා ඥානය උපදවා ගැනීමට කරන භාවනාවට තමයි විපස්සනා භාවනා කියන්නේ. එතන විපස්සනා කියන ඒ වචනේ තේරුම විපස්සනා කියන එකෙන් දක්වන්නේද නුවණ. එතන විශේෂ දැකීමක් බැලීමක් තිබෙනවා. ඒ දැකීම ඇහෙන් කරන දැකීම ගැන නෙවෙයි. නුවණත් හරියට ඇසක් බඳුයි. හැබැයි ඇසට වඩා බොහෝම පිරිසිදු දැකීමක් දර්ශනයක් ලබා දෙන එකකුයි නුවණ කියන්නේ. ඇස සමහර විටක අපව රවටනවා. සමහර විටක නෙවෙයි ඇස බොහෝ සෙයින්ම අපව රවටනවා. විදර්ශනා නුවණ එහෙම අපව රවටන එකක් නෙවෙයි. ඒ නිසානේ ඇස අපව රවටනවා යමක් පිළිබඳ වූ නිත්‍යත්වයක් දක්වලා. විදර්ශනාව එසේ කරන්නේ. විදර්ශනා නුවණ ඒ ඇස අපව රවටනවා යමක් පිළිබඳව සපක් මේක හොඳ එකක් ආදි වශයෙන් එහෙම යමක තිබෙන සුබ බව දක්වා එහෙම අපව රවටන්නේ නැහැ විදර්ශනාව. ඒ නිසා විදර්ශනාවේ කියන්නේ අපව නොරවටන දර්ශනය. අනිත් දර්ශනය අපව බොහෝ සෙයින්ම රවටනවා. හරියට මිරිඟුව ජලයක් මෙන් පෙන්වලා රවටන් අන්නේ වගේ. එහෙම රැවටීමක් විදර්ශනාවේ නැහැ. නොරැවටී ඉන්නට නම් වැඩි යුතුව තිබෙන්නේම විදර්ශනාව. අපේ රැවටීම අනෙකක් පිළිබඳව නෙවෙයි මේ ස්කන්ධ පංචකයේ පිළිබඳ. ස්කන්ධ පංචකයේ ඇති තතු ඇති ස්වභාවය නොදැකීම් වශයෙන් ඇතිවන්නා වූ රැවටීම. ඒක මේ මෝහයෙන් කරන්නේ. මෝහයට පහර දීම තමයි විදර්ශනාවෙන් කරන ප්‍රධාන කාර්යය. මෝහය කියන අවිද්‍යාවට පහර දීම. ඒ අවිද්‍යාවෙන් කියන මෝහය හරියට කඩතුරාවක් වගේ.
ඒ කඩතුරාව දුරු කළොත් ඇති තතු පේනවා. හරි හැටියට පේනවා. ඒ කඩතුරාවෙන් වැසී සිටිනකොට නැති දෙයක් ඇතිසේ පේනවා. ඇති දේ නැති හැටියට පේනවා. අනේ අවිද්‍යාව කියන මෝහය දුරු කිරීමේ ප්‍රයත්නය තමයි විදර්ශනාව කියන්නේ. අවිද්‍යාවට පහර ලැබෙන විට අවිද්‍යාවේ ලොකුම යහළුවා අවිද්‍යාවට සිටින ලොකුම යහළුවා ඒකට අත්වැල් බැඳගෙන යන යහළුවෙකු හැටියට සිටින්නේ ඒ එක්කම හැමතිස්සෙම අපට වරින් වර උපදනා තෘෂ්ණාව අප තුල අප්‍රහීන වශයෙන් පවත්නා තෘෂ්ණා අනුසය අවිද්‍යාව නිසා. දැන් අපි යම් කිසිවකට ඇලෙනවනේ. ඒ ඇලෙන්නේ ඇලිය යුතු බවක් එහි නැtei කියන බව අපට නොපෙනෙන නිසා. එහෙම නැත්නම් යමක අපි ඇලෙන්නේ නැහැ. ඇලෙනවා කියන්නේ ලෝභ වශයෙන් ඇලෙන්නේ. රාග වශයෙන් ඇලෙන්නේ. රාග වශයෙන් ඇලෙන්නේ ඇලීමට සුදුසු බවක් මෙහි කැළම කොහොමදවත් ඇත්තේම නැත කියලා විදර්ශනාවෙන් පෙන්වන තුරු ඒ ඇලීම නවතින්නේ නැහැ. මක් නිසා විදර්ශනාව නැති කලෙහි මෝහයෙන් අපව මුලා කරන බෑ. ඒ නිසා තමයි කොයිතරම් ධ්‍යාන උපදවාගෙන චිත්ත සමාධියක් ලැබුවා. චිත්ත සමාධිය තාම හොඳ එකක්. චිත්ත සමාධිය නැතුව විදර්ශනා කරන්නටත් බෑ. ඒ සමාධිමත් සිතක මිසක විදර්ශනා නුවණ උපදින්නේ නැහැ. නුවණ උපදින්නට නම් ඒ නුවණ උපදින සිත සමාධිමත් සිත. ඒ නිසායි සමාධිය නැමැති මේ ආයුධය කියන්නේ ආයුධ මුවහත් තබන ගල් තිබෙන්නේ. ඒ ආයුධයක් මුවහත් තබන ගලකට උපමා කර තිබෙන්නේ සමාධිය. ආයුධය තමයි නැත්නම් කඩුව තමයි නුවණ. එතකොට මේ නුවණ මුවහත් කරන්නට තිබෙන්නේ සමාධිය නැමැති ගලේ. සමාධිය නැමැති ගලේ. මේ සමාධිය නැමැති ගල නැත්නම් කඩුව හොඳ මේ තියුණු ආයුධයක් කරගන්නට බෑ. ඒ නිසා ඒ තියුණු ආයුධයක් වශයෙන් නුවණ උපදවා ගන්නට සමාධිය ඕනම කරන එක. විදර්ශනා වඩන කෙනෙකු පිළිබඳව සලකටත් ඒකමයි කාරණා. සමාධිය නැතුව ඒ නුවණ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදර්ශනා කරන තැනත්තා සමාධිමත් සිතක් උපදවාගෙන කරන්නේ කුමක්ද කියා බලන විට අපට පේනවා සුද්ධ විපස්සකයා වුණා සමතයානිකයෙක් නුණා. ඒ තැනත්තා අර නීවරණ යටපත් කරනවා දුරු කරනවා. නීවරණත් එක්ක මේ වැඩේ කරන්නට බෑ. නීවරණ පහ වී යනවා දුරු වී යනවා විදර්ශනාව දියුණු වෙනකොට. සමතයානිකයා විදර්ශනා කරන්නට කලින්ම Taman උපදවාගත්ත ඒ ධ්‍යාන වල බලයෙන් ඒ නීවරණ ධර්ම යටපත් කළා. විදර්ශකයා ඒවා තමා කරන භාවනාවේදීම ඒවා දුරු කරන්නට. ඒ නිසා ඒ නීවරණ ධර්මයන්ට නැවත නැවත හිස ඔසවන්නට හැකි తত্ত্বය නැති කර ගන්නට. ඒ කරන්නේ අර මෙනෙහි කිරීමෙන්. නැවත නැවත එහෙම ධර්මයක් උපදිනකොට මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරලා පසුව ඒවා නූපදින තැනට යනවා. නූපදින. එතකොට ඇතිවන්නේ බලවත් චිත්ත සමාධිය. ඒ චිත්ත සමාධිය අර ධානයෙන් උපදවා ගන්නා චිත්ත සමාධිය නෙවෙයි. ඒ විදර්ශනාවේදී උපදනා වූ චිත්ත සමාධියට කියන්නේ කණික සමාධිය කියලා. ඒ සිතත් සමග උපදනා වූ ඒකාග්‍රතාවය. ඒ ක්ෂණික සමාධියෙන්ද ඒ ධ්‍යාන ප්‍රතිපක්ෂ එහෙම නැත්නම් සමාධි ප්‍රතිපක්ෂ සමාධියට විරුද්ධ නීවරණ ධර්මයන් ඉවත් කරන. ඒ ධ්‍යාන සිතෙහි උපදනා නුවණක් තියෙන. ධ්‍යාන සිතත් ඥාන සංප්‍රයුක්ත සිතක්. දැන් රූපාවචර ධ්‍යාන ගැන කතා කරන විට ඒ රූපාවචර ධ්‍යාන සිත්වලත් අරූපාවචර ධ්‍යාන සිත්වලත් නුවණ තිබෙනවා. නුවණ එක ධර්මයක්. ඒ සිත්වල හට ගන්නා වූ ධර්මයන් අතර
ප්‍රඥා චෛතසිකයක් එකක්. නමුත් මේ ප්‍රඥා චෛතසිකය මේ විදර්ශනා සිත්වල උපදනා වූ ප්‍රඥා චෛතසිකයේ බඳු එකක් නෙවෙයි. බඳු එකක් නෙවෙයි. ධර්මයන්ගේ ඇතිසැටි දැනගන්නා නුවණ එහෙම නැත්නම් විදර්ශනා නුවණ කියන ඒ ගණයට වැටෙන්නේ නැහැ. ඒ විදර්ශනා නුවණ උපදින්නේ කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්. රහතන් වහන්සේට නම් ක්‍රියාසිත. ඒ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්. විදර්ශනා කියන වචනයට සුදුසු වන්නේ ඥානය. ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්. ඉතින් මේ කුසල් සිත් නැවත නැවත ඇති කර ගන්නවා. ඒ කියන්නේ දැන් භාවනා කරනවා කියන්නේ වෙන එකක් නෙවෙයි. සිත හැමතැනටම යන්නට හැරියොත් එතන භාවනාවක් නැහැ. භාවනා කරන්නට වාඩි වුණු තැනත්තා තමා මූල කර්මස්ථානයක් හැටියට යමක් ගන්නවා. ඒගෙන එහි නැවත නැවත සිත පවත්වමින් ඒකද සමාධියට උපයෝගී කර ගැනීම සඳහායි එහෙම මුලින් එක කර්මස්ථානයක් නැත්නම් ඒක මූල කර්මස්ථානය හැටියට යමක් ගන්න යම් අරමුණක් ගන්න. එහෙමගෙන ඒකෙන්ම පමණක් විදර්ශනා නුවණ උපදවන්නට බෑ. විදර්ශනාවට මුළු පංචස්කන්ධයම පංච උපාදාන ස්කන්ධයම අන්තර්ගතයි. විදර්ශනා භූමි වශයෙන්. අනිත්‍ය දකින්නේ එක ධර්මයක නෙවෙයි. අනිත්‍ය දකින්නේ එහෙම පිටින්ම පංචස්කන්ධය සම්බන්ධව. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ පහ අතුරෙන් කිසිවක් පිළිබඳව නිට්ටයත්වයක් දකිනවා නම් එතන විදර්ශනාව නැහැ. ඒ කියන්නේ මේ නිට්ටයත්වයේ දකින්නේ විදර්ශනාවෙන් නෙවෙයි. එහෙම නැත්නම් එහි සුඛත්වයේ දකින්නේ විදර්ශනාවෙන් නෙවෙයි. එහි ආත්මත්වයක් දකිනවා නම් ඒක විදර්ශනාව නෙවෙයි. ඒ නිසා පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් එතනට පෙනෙන්නේ. ඒ නිසානේ කියන්නේ පංචස්කන්ධේ අනිච්චතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්ධානං නිරෝධෝ නිච්ඡං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං උක්කමති සම්මත්ත නියාමං උක්කමමානෝ සෝතාපට්ටි ඵලං වා සකදාගාමි ඵලං වා අනාගාමි ඵලං වා අරහත්තං වා සච්චි කරෝති එලා එන්නේ පංචස්කන්ධේ මේ ස්කන්ධ පංචකය පංචකයෙහි නැත්නම් ස්කන්ධ පංචකය අනිච්චතෝ පස්සන්තෝ අනිච්චතෝ පස්සන්තෝ අනිත්‍ය වශයෙන් දක්නේ. එතකොට අනිච්චතෝ පස්සන්තෝ කියන්නේ නිකම්ම අනිත්‍ය වශයෙන් දකින්නව නෙවෙයි. දැන් කෙනෙක් ඉන්නට පුළුවන් ඒ තැනත්තා නිකන් හිතනවා මේක අනිත්‍යයි. ඒක විදර්ශනාව නෙවෙයි. විදර්ශනා නුවණටම පෙනෙන්නට ඕනේ. ඒට මේ පංචස්කන්ධය කෙරෙහි යොමු කරගත් සිත් ඇතිව ඒ භාවනාවෙහි යෙදෙන්නට ඕනේ. අනිත්‍යතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති අනුලෝමික එතන කන්ති කියේ නුවණට. එතන අනුලෝමික කන්ති කියන්නේ නුවණට නම. තව කන්ති කියලා දක්වනවා ශාන්ති කියන්නේ ඉවසීමට. ඒ ඉවසීම නුවණ නොවේ කියන එක. මේ නුවණ සඳහා යොදන වචනය නොවේ එතන කන්ති කියන එක දැක්වීමට ඉවසීම ගැන කන්ති කියන වචනය යොදන තැන්වලදී බොහෝ සෙයින් යොදනවා අදිවාසන කන්ති කියලා. අදිවාසනය කියන්නේ ඉවසීම කියන්නේ. මෙතන අනුලෝමික කන්ති. අනුලෝමිකං කන්තිං පටිලබති. අනුලෝමික ශාන්තිය කියන්නේ අනුලෝම නුවණ කියන එක. ඒ විදර්ශනා නුවණ, උසස් විදර්ශනා නුවණ. අනුලෝම ඥානය කියලා කියනවා. අනුලෝමිකං කන්තිං පටිලබති. පංචන්නං කන්ධානං නිරෝධෝ. පංචාන්නං කන්ධානං නිරෝධෝ කියන්නේ මේ ස්කන්ධ පංචකයාගේ අනුත්පාද නිරෝධය. ඒ කුමක්ද අනුත්පාද නිරෝධය? ඒ තමයි නිවන. අනුත්පාද නිරෝධය. පංචන්නං කන්ධානං නිරෝධෝ නිච්ඡං අන්න නිච්ඡං නිට්ටය වූ නිබ්බානන්ති පස්සන්තෝ නිර්වාණයයි
දක්නා තැනැත්තේ සම්මත්ත නියාමං උක්කමති. සම්මත්ත නියාමයයි කියන්නේ ආර්ය මාර්ගයට. ආර්ය මාර්ගයට. ඒ ආර්ය මාර්ගය තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8න් යුක්ත වූ මාර්ගය. ඒ සම්මත්ත න්යාමයයි කියනු ලබන ආර්ය මාර්ගයට දැස ගන්නවා. ඒන අදහස් කරන්නේ මොකක්ද? ඒ ආර්ය මාර්ගය සිතක එකවර පහළ වෙනවා. මුලින්ම පහළ වෙන අවස්ථාව තමයි සෝතාපට්ටි මග්ගචිත්ත කියන්නේ. සම්මත්ත න්යාම ඔක්කම සම්මත්ත න්යාම ඔක්කම මානු. ඒ සම්මත්ත න්යාමයයි කියන ආර්ය මාර්ගයට බැසගත්තේ නැත්තේ. ඊළඟට මොකක්ද වන්නේ? සෝතාපට්ටි ඵලංවා, සකදාගාමි ඵලංවා, අනාගාමි ඵලංවා, අරහත්තංවා සච්චිකරෝ. සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත්තං කිවේ අරහත් ඵලය කියන මේ සුදුසු පරිදි ඒ එකක් සාක්ෂාත් කරනවා, තමා තුළ ඇති කර ගන්නවා. ඒට පැමිණෙනවා. දැන් එතන පංචස්කන්ධය අනිත්‍යතෝ පස්සක්. පංචස්කන්ධය නිට්ටය වශයෙන් දැක්කොත් කවුරු හරි නිට්ටය වශයෙන් දක්නා තාක්කල් අනුලෝමික කාන්ති කියන්නේ විදර්ශනා නුවණ ඉපදීමක් නැහැ. නිසා පංචස්කන්ධය පිළිබඳ අනිත්‍ය දකින්නට ඕන. දැන් ධ්‍යානලාභී වූ ඔය බාහිර ශාසනවල ධ්‍යානලාභීන් එලෙස දකින්නේ නැහැ. ඔව්හු ධ්‍යාන උපදවාගෙන ඒ තමා උපදවාගත් ධ්‍යානය හා ධ්‍යානයේ අරමුණ. ඒ ධ්‍යානයේ අරමුණක් කියන මේවා ඔක්කොම එකක්සේ ඉපෙන්නේ. ඒ තරම් සිතක් ඒ සිත හරියට මේ ඒ සිත ඇති වුණාම හරියට ඒ ධ්‍යානයේ අරමුණ වූයේ යමක් නම් ඒකේ ගිලා බැස්ස ස්වභාවයක පවතින එක. ඒකයි අර උපනිඥානය කියන්නේ. එළඹ බැලීමේ කියන්නේ. ඉතින් මේ ධ්‍යානයෙන් ලැබෙන අර කියනවනේ ධ්‍යානයේ අරමුණු කරගන්නේ පටිභාග නිමිත්ත කියන එක. මේ පටිභාග නිමිත්ත නිත්‍ය දෙයක්සේගෙන ධ්‍යානලාභී වූ ඒ ආත්ම වශයෙන් ගන්නවා. ඒක ආත්ම වශයෙන් ගන්න. මේ පින්නතුන් සමහර විට කියවලා ඇති. ඔය ලංකාවේද ප්‍රවෘත්ති පත්‍රවල ඇතැම් විට පළ වෙලා තිබෙනවා. ඔය Hindu යෝගීන් පිළිබඳ. ඒ Hindu යෝගීන් පිළිබඳව සමහර විටක ඒ අයගේ මරණයේදී එම සඳහන් කර තිබෙනවා, මම කියවලා තිබෙනවා. ඒ අය ආත්ම ප්‍රත්‍යක්ෂ කළාය කියන. ආත්ම ප්‍රත්‍යක්ෂ කළාය කියන. එතන ඒ කිව්වේ ධ්‍යාන උපදවාගෙන ඒ ධ්‍යානයේ අරමුණ වන දේ තමයි වුණ ආත්මය කොට ගන්න. ඒ ආත්මය ඒක ප්‍රත්‍යක්ෂ කළා. ඒ කියන්නේ ඒක දැක්කනේ. හරියට ඇහැට පේන දෙයක් වගේ ධ්‍යාන සුතට පේනවා. ඒ අරමුණ, ඒ කියන්නේ අරමුණ ඒකනේ. ඉතින් ඒ ආත්ම ප්‍රත්‍යක්ෂය කළා. ඒ වගේ ආත්මත්වයක් බෞද්ධයන් පිළිගන්නේ නැහැ නේද? ධ්‍යාන උපදෙව්වා. ඒ ධ්‍යාන උපදවන්නේ වෙන කරුණක් සඳහා. ආත්ම ප්‍රත්‍යක්ෂය ගැන නෙවෙයි. ධ්‍යානෙ උපදවන්නේ එකක් චිත්ත විවේකයේ සඳහා. අනේක ඒ ධ්‍යාන උපදවාගත් අයට ලබා ගන්නට පුළුවන් තව ඒවා තිබෙනවානේ. විශේෂ ඥාන තිබෙන අභිඥා කියලා කොටසක්. ඉද්දි විද දිබ්බසෝත පරචිත්ත විචාරණ පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු කියන ඒවා ඒ අභිඥා උපදවා ගැනීම සඳහා ඒවා ඕන කරනවා. ඒවා පාදක කරගෙන ඊළඟට භාවනා කරලා ඒ අභිඥා වශයෙන් ලැබෙන්නේම පංචම ධ්‍යාන කුසල්සිත හෝ පංචම ධ්‍යාන ක්‍රියාසිත. අභිඥාසිත හැටියට උපදින. ඒ වස්තුව. තව මාර්ගඵලාධිගමය කරන අය වුවද මාර්ගඵලාධිගමයෙන් කළ අය අතුරෙන් නිවන අරමුණු කරමින් සිටින්නට පුළුවන්. නිවන අරමුණු කරමින් නැවත නැවත සිත් ඇති කරගෙන ඒ සිතින් ඇති කරගත්ත සිතින් නිවන අරමුණු කරමින් සිටින
හැකි බවක් තිබෙනවා ඵලසිතේ. දැන් ඵලසිතට සමවැද සිටිනවයි කියන්නේ ධානයට සමවැද සිටින්නාක් මෙන් ඵලසිතට සමවැද සිටීමේදී ඵලසිතින් යුතුව වාසය කරන තාක්කල් අරමුණම පවත්නේ Taman ප්‍රත්‍යක්ෂ කළේ නිර්වාණය. නිවන අරමුණු කරමින් ඵලසිත උපදවාගෙන සිටින. දැන් නිරෝධ සමාපත්තිය කියලා එකක් වෙනවා. ඒට සමවදින්නට පුළුවන්. නැත්නම් මේ නිරෝධ සමාපත්තිය ලබාගත හැකි වන්නේ අනාගාමීන් වහන්සේට සහ රහතන් වහන්සේට. හැම අනාගාමීන් වහන්සේටම හැම රහතන් වහන්සේටම නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. ඒ සඳහා අවශ්‍ය වෙනවා සියලුම ධ්‍යාන උපදවාගෙන සිටින්නට ඕන. රූප ධ්‍යාන, අරූප ධ්‍යාන කියන සියල්ලම උපදවාගෙන අනාගාමී බවත් රහත් බවත් තිබෙන්නට ඕන. අනාගාමී බව හෝ රහත් බව. ඒ සියලුම ධ්‍යාන නැති අනාගාමීන් වහන්සේට හෝ රහතන් වහන්සේට නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. ඉතින් සියලුම ධ්‍යාන තිබුණාට අනාගාමී වී නැත්නම් රහත් වෙලා නැත්නම් ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමක් ගැන කතා නැහැ. අනේ ඒ සඳහාද ශාසනයෙහි ධ්‍යාන උපදවා ගැනීම පිළිබඳව උගන්වනවා. ධ්‍යාන ශාසනයෙහි නිෂ්ඨාව නෙවෙයි. වෙන ආගම්වල තිබෙන එක නිෂ්ඨාවක්. අරූපාවචර භූමියට ගිහිල්ලා එහි වාසය කිරීම උන් මෝක්ෂය කියලා ගන්නවා. ඒක උන්ගේ නිෂ්ඨාව. බුද්ධ ආගමේ එහෙම නිෂ්ඨාව ඒ නෙවෙයි. බුද්ධ ආගමේ නිෂ්ඨාවක් තිබෙනවා. අපේ පරමාර්ථයක් තිබෙනවා. ඒ තමයි නිවන. ඒ නිර්වාණ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා කෙනෙක් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්දයි කියා ඇසුවොත් අප දන්නවා ඒකට කියන්නට උත්තරේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ ප්‍රතිපදාවයි අනුගමනය කරන්නට තිබෙන්නේ. එය බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයකින් ඒ තැන්වලදී වදාරලා තිබෙනවා. එක අවස්ථාවකදී ඒ වදාරනවා සතර සතිපට්ඨානයන්ගේ වශයෙන් ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ කියලා. ඒ සතර සතිපට්ඨාන වශයෙන් දේශනා කොට තිබෙන්නේ අනෙකක් නෙවෙයි. සතර සතිපට්ඨානයන් වඩලා Taman පැවිදෙන්නේ කුමකටද? ඒ මාර්ගයට. නැත්නම් මේ මාර්ගය පූර්ව භාග වශයෙන් කරන වර්ධනයක් තමයි සතර සතිපට්ඨානයෙන් වැඩි වෙන්නේ. එහෙම කරලා අන්තිම වන්නේ ඒ මාර්ගයට බැස ගැනීම. මාර්ගයට බැස ගැනීම අර සම්මත්ත නියාමං ඔක්කොම තිකීවි. මේ සම්මත්ත නියාමයට බැස ගැනීම. දැන් සතිපට්ඨානයේ වඩන අය මොනවාද වඩනවයි කියලා කරන්නේ? එන්නේ කොතැනට? මේ ස්කන්ධ පංචකය පිළිබඳව අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියන මේ බැලුම. ඒකනේ ධ්‍යාන උපදවා ගැනීමක් තියෙනවා. එහි ධ්‍යාන උපදවා ගැනීම පිළිබඳව දැන් ආනාපාන සතිය වඩලා ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. එතකොට ආනාපාන සතිය වඩලා ධ්‍යාන උපදවා ගන්නේ ස්කන්ධයන් පිළිබඳව විදර්ශනා කරලා නෙවෙයි. ඒ ආනාපානයේ ආස්වාස ප්‍රස්වාස ප්‍රඥප්තියයි සිත පිහිටුවල එහෙම සිත එයට බැඳගෙන එහිම නැවත නැවතත් සිත පවත්වන සමාධිය දියුණු කරලා උපදවා ගන්නා එකක් ඒ ධ්‍යාන. ඒ විදර්ශනාවේදී කරන්නේම අනිත්‍ය. මොකක්ද විදර්ශනා කියලා අහුවොත් කවුරු හරි ඒකට දිය යුතු පිළිතුර කුමක්ද? අනිච්චං දුක්ඛං අනාත්තා කියන මෙයයි විදර්ශනාව නම. ඒකයි විදර්ශනාව. ඒකයි විදර්ශනාව. අනිත්‍ය ඉතින් ඒක එහෙම උගන්වන්න. අපි දකින්නේ අපිට තිබෙන්නේ අනිච්චේ නිච්ච සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අනත්තේ අත්ථ සංඥා. අනිත්‍ය වූ දෙහි නිට්ටය බව, දුක් වූ දෙහි සැප බව, අනාත්ම වූ දෙහි ආත්ම බව අපිට තියෙනවා. අපිට හැඟෙන්නේ, අපිට ඇති වෙන්නේ. ඒක නිකන් නැති වෙන්නේ නැහැ. මේ නුවණ උපදවා ගන්න නැති. ඒ නිසා ඒ විදර්ශකයා සමථයානිකෙක් වේවා විදර්ශනායානිකෙක් වේවා ඒ විදර්ශනා කළ යුතු වන ස්කන්ධ පංචකය කියන නැත්නම් පංච උපාදාන ස්කන්ධය පිළිබඳ වූ ඒ ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණ ඒවාට අයත් විශේෂ ලක්ෂණේ කිව්වේ ස්වභාව ලක්ෂණ ඒ සියල්ලටම පොදු වූ සාමාන්‍ය ලක්ෂණ කියන මේ ලක්ෂණ වෙන්කොට දකින්නට ඕනේ. දැකලා එහි ඇති නිස්සාර බව, අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව හොඳටම ප්‍රකට කරගත්
සිත් ඇති කෙනෙකුන්ටයි නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගත හැකිවන්නේ. ඉතින් ඒ සඳහා සමත යානිකයන් අනුගමනය කරන පිළිවෙත ගැනයි මා කීවේ. ඔවුන් ධ්‍යාන උපදවාගෙන ඒ උපදවාගත් ධ්‍යානයට සමවැද නැගිට ඊළඟට ධ්‍යානී වූ සංස්කාර ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් බැලීමයි කියන සම්මර්ෂණයට නඟා බලා තමා ඒ විදර්ශනාවට පාදක කරගත් ධ්‍යානයට සමාන ධ්‍යානාංගයන්ගෙන් යුක්ත මාර්ගය ඒ තැනත්තා උපදවා ගන්නේ නම් නැත්නම් ඒ තැනත්තාට ලැබෙන්නේ නම් ඒ මාර්ගයේ පිළිබඳව කියනවා පාදක ධ්‍යානෙ යාගේ වශයෙන් ලත් ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගසිතයි. සම්මර්ෂණය කරන ලද ධ්‍යානය අපි ගනිමු ဒုတိ ය ධ්‍යානය කියලා. ඔහු පාදක කරගත්තේ ප්‍රථම ධ්‍යානය. ඔහු ဒုတိ ය ධ්‍යානයත් උපදවාගත්ත කෙනෙක්. ඒ නිසා ඔහු දන්නවා ဒုတိ ය ධ්‍යානයේ තියෙන අංග මොනවද කියලා. ඒ ဒုတိ ය ධ්‍යානයේ තිබෙන අංග ප්‍රථම ධ්‍යානයේ තියෙන අංග වලට වඩා අඩුනේ. නමුත් ප්‍රථම ධ්‍යානයේ තියෙන අංගත් ඊට ඇතුළත්නේ. එයින් එකක් අඩු වෙනවා. ඉතින් ඒ අංග විදර්ශනා කරන ဒုတိ ය ධ්‍යානයේ වූ අංග. හා ဒုတိ ය ධ්‍යානයේ වූ චෛතසික. ဒုတိ ය ධ්‍යාන සිත. ඒ විදිහට සම්මර්ෂණය කොට ඒ සම්මර්ෂණය කරන ලද ධ්‍යානයේ වූ ဒုတိ ය ධ්‍යානයට අනුකූල ඒ ဒုတိ ය ධ්‍යානය හා සමාන ධ්‍යානාංගයන්ගෙන් යුක්ත වූ මාර්ගසිත උපදවන. මාර්ගසිත ඔහුට ලැබෙනවා. එවිට කියනවා ඒක සම්මස්ත ධ්‍යානයේ වශයෙන් ලත් ධ්‍යාන සංප්‍රයුක්ත මාර්ගසිතයි. තවත් කෙනෙක් ධ්‍යාන සියල්ලම ලබාගෙන තිබෙතත් ඔහු කැමති වෙනවා අපි කියමු ඔහු ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන කියන මේවා ඔක්කොම ලබාගෙන තිබෙනවා. ඔහු විදර්ශනා කරනවා යම් කිසිවක්. එහෙත් ඔහුගේ කැමැත්තක් තිබෙනවා අසුවල් ධ්‍යානයෙන් යුක්ත වූ මාර්ගසිත ලබන්නට ඕනේ මට ලැබේවා කියලා. එවිට තමාගේ අදහස වූ පරිදි තමාගේ කැමැත්ත වූ පරිදි ඒ ධ්‍යානයෙන් යුක්ත වූ මාර්ගසිත ඔහුට ලැබෙනවා. දැන් එහෙම නිසා කෙනෙක් කොයි වෙලාවකවත් සිටිය යුතු නැහැ. මේ රූප ධ්‍යාන කියන ඒවා උපදවා ගන්නේ නැතිව කිසිවෙකුට මාර්ගඵල සිත් උපදවා ගන්නට බැරි කියලා. එහෙම හිතාගත්තොත් වැරදි. ඒ මොකද මාර්ගඵල සිත් උපදවා ගැනීම සමාධියේම අනුහසින් සිදුවන්නක් නෙවෙයි. ඒක ප්‍රඥාවේ ඵලයයි එතන තිබෙන්නේ. ප්‍රඥා භාගය. ඒ සමාධිය නොවැඩි තිබෙන එකක් නෙවෙයි භාවනා කරන විට. විදර්ශනා සුද්ධ විදර්ශනාවමයි කරන්නේ. අපි කියමු එතනත්තා දැන් මූල කර්මස්ථානයේ කරන්නට කලින් භාවනා කරන එක ටික වේලාවක් යම් කිසි භාවනාවක යෙදෙනවානේ. දැන් අඩු ගානේ අර මුලින් කියන කරුණු තිබෙනවනේ බුද්ධානුස්සති මෙත්තා අසුභං මරණස්සච්ච කියලා දක්වන ඒව වඩලා ළඟට ඒ පූර්ව කෘත්‍යයන් සිදු කරලා තමන්ගේ මූල කර්මස්ථානය අරගෙන විදර්ශනාවම කරන. ඒ විදර්ශනා කරනවායි කියන එකේදී කෙනෙකුගේ ඒකාග්‍රතාවයේ කියන චිත්ත සමාධිය වැඩෙන්නේ නැtei කියලා නෑ. ඒ චිත්ත සමාධිය වැඩෙනවා. ඒ නිසා කවුරුවත් හිතා ගන්නට වැරදි ධ්‍යාන උපදවන්නේ නැතිව විදර්ශනා කරන්නට බැරි කියලා. එහෙම කිව්වොත් බැහැ. ඒ